මේ කාබන් පරමාණුවේ ස්කන්ධය මැනගන්න මොකක්ද හේතුව? මේ ස්කන්ධය මනින්න නම් අපිට මේක අරගෙන දාන්න වෙනවා මොකකටද? තරාදියකට දාන්න පුළුවන් වෙන්න එපා. එහෙම නේද? තරාදියකට දාගන්න පුළුවන් වුණොත් තමයි අපිට ස්කන්ධය මනින්න පුළුවන්. මේ විදිහට බලන්න. right. ඔය කියන ද්‍රව්‍යවල ස්කන්ධය මනින්නේ කිව්වොත් මෝටර රථයක ස්කන්ධය මනින්නේ කිව්වොත් තරාදිය එක පැත්තකට මෝටර රථය දාලා අනිත් පැත්තට කිලෝග්‍රෑම් හරි ටොන් හරි දාලා අපිට මනිත හැකියි. ගඩොල් කටයක ස්කන්ධය මනින්නේ කිව්වොත් ඒ විදිහටම අපිට නේ ගඩොල් කටයක් දාලා අනිත් පැත්තට සුදුසු ඒකකයේ තීරණය කළා ඒකකයෙන් දාලා අපිට ග්‍රෑම් හරි කිලෝග්‍රෑම් වලින් හරි ගඩොල් කටේ ස්කන්ධය මනින්න පුළුවන්. ඒකෙත් එහෙමයි. පාංගෙඩියේ ස්කන්ධයත් අපිට ග්‍රෑම් වලින් මැනගන්න පුළුවන්. හැබැයි බෙහෙත් පෙත්තක ස්කන්ධය ග්‍රෑම් වලින් මැනගන්න පුළුවන් වෙයිද? මිලිග්‍රෑම්. බෑ. මයින්න පුළුවන් වෙන්නේ මොනවද? මිලිග්‍රෑම් වලින්. ඒ වගේම ඔය කාබන් ඩයොක්සයිඩ් අණු එහෙම නැත්නම් හීලියම් පරමාණුක ස්කන්ධය අපිට පුළුවන් ද මනින්න මිලිග්‍රෑම් වලින්? මිලිග්‍රෑම් වලින් මැනගන්න නම් අඩු ගානේ බෙහෙත් පෙත්තක්වත් තරාදියකට දාගන්න පුළුවන් වෙන්න ඕනේ අල්ලලා. නමුත් අපිට මේ කාබන් පරමාණුව හරි හීලියම් පරමාණුවක් හරි එක කාබන් ඩයොක්සයිඩ් අණුවක් හරි අල්ලලා දාන්න පුළුවන් වෙයි තරාදියකට? බෑ. ඒක නිසා එහෙනම් අපිට පැහැදිලිවම පේනවා නේ අපිට පැහැදිලිවම පේනවා මොනවද මේක දාගන්න නම් අඩු ගානේ මොනවා වෙන්න ඕනේද? තරාදියකට දාගන්න පුළුවන් අල්ලන්න පුළුවන් යුගයක් වෙන්න ඕනේ. දැන් අපිට මේක අල්ලන්න තියා දකින්නවත් නැහැ කාබන් පරමාණු. එහෙනම් අපිට මේක මිලිග්‍රෑම් වලින් මයින්න බෑ. මිලිග්‍රෑම් උත් නෙමෙයි අපිට ග්‍රෑම් වලින් මයින්න පුළුවන් කුඩාම ඒකකය වෙන්නේ ඇටෝග්‍රෑම් කියන එක. AG ඇටෝග්‍රෑම්. ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ නේ සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑමයකින් 1000න් පංගුවක්. ග්‍රෑම් එකක් නේ ග්‍රෑම් එකක ප්‍රමාණයක් 1000කට බෙදලා ඒකෙන් එක කොටසක් තමයි මිලිග්‍රෑම් එක කියන්නේ. ඇටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ඔන්න ඇටෝග්‍රෑම් එක ප්‍රමාණය මේ තියෙන්නේ. ඇටෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් ප්‍රමාණය පේනවනේ 10^18යි ග්‍රෑම්. මෙච්චර කුඩා ප්‍රමාණයක් තමයි ග්‍රෑම් එකක් කියලා කියන්නේ. අපි හිතමු ඔය ඇටෝග්‍රෑම් එක කියන එක එගෙන කොච්චර කුඩාද බලන්නකො ඇටෝග්‍රෑම් කියන එක. හරිද? මේ පරමාණුව ඔය විදියට ස්කන්ධය මැනගන්න තරාදියකට දැම්මයි කියලා හිතමු. පරමාණුව ස්කන්ධය මැන ගැනීම සඳහා ඔය විදියට තරාදියකට දැම්මයි කියලා හිතමු. මෙන්න කාබන් පරමාණු අපි හිතමු අපි දන්න කුඩාම ඒකකයේ තමයි ස්කන්ධය මයින්න පුළුවන් ඇටෝග්‍රෑම් කියලා. ඔන්න ඇටෝග්‍රෑම් කියන ඒකකයක් මං ගෙනත් දැම්මයි කියලා හිතමුකෝ. AG කියලා කියන්නේ ඇටෝග්‍රෑම්. හරිද? මේ තියෙන කුඩාම ඒකකය දැම්මත් අපිට මේ තරාදියෙන් මේකේ බර මැනගන්න බෑ. ඇයි? ඇටෝග්‍රෑම් බර වැඩි. පරමාණුව බර අඩුයි. ඒ නිසා මේ පැත්තේ තරාදිය ඉහළට යනවා, මේ පැත්තේ තරාදිය කොටස පහළට එනවා. මේකෙන් බර මනින්නත් බෑ. කාබන් පරමාණුවක බර මනින්නත් බෑ. ඇටෝග්‍රෑම් කියන ඔය කුඩාම ඒකකයෙන් හේතුව මොකද්ද? ඇටෝග්‍රෑම් කියන ඒකකත් බර වැඩි මීට වැඩි. ඒක නිසා පරමාණුක ස්කන්ධය මනින්න අපට ලේසියෙන් බෑ. ඇටෝග්‍රෑම් භාවිතා කරන්නත් බෑ. පැහැදිලිද? ඇටෝග්‍රෑම් භාවිතා කරලා පරමාණුක ස්කන්ධය මනින්නත් බෑ. right. අපි පරමාණුක ව්‍යුහය පාඩම ගැන කතා කරද්දී
කිව්වා මතකද මේ පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන මේ උපපරමාණුක අංශු අතරින් මම මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝනනේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන මේවායින් ස්කන්ධයක් තියෙන අංශු මොනවද ස්කන්ධයක් නැති අංශු මොනවද කියලා මේ පරමාණුවක තියෙන ද්‍රව්‍ය අතරින් ස්කන්ධයක් තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන අංශු වලට විතරයි. ඇයි අපි දුන්නා ප්‍රෝටෝනයක ස්කන්ධය එකක් වෙනකොට නියුට්‍රෝනික ස්කන්ධයත් ප්‍රෝටෝනික ස්කන්ධයට සමානයි කියන්නේ. නියුට්‍රෝනික ස්කන්ධයත් ප්‍රෝටෝනික ස්කන්ධයට සමානයි කියන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය ගත්තොත් එහෙම එක ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය මේ ප්‍රෝටෝනික ස්කන්ධය 1840න් එකයි. ප්‍රෝටෝනික ස්කන්ධයෙන් 1840න් එකක ස්කන්ධයකටයි සමාන වෙනවයි කියලා කිව්වේ. මතකද? ඒ කියන්නේ මේ කියන ප්‍රෝටෝනයක් අරගෙන හරිද? මේ ප්‍රෝටෝනයේ තවත් කුඩා කොටස් 1840කට කැපුවොත් ඒ 1840න් එක කොටසක ස්කන්ධයට තමයි ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය සමාන වෙනවයි කියලා කිව්වේ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 1840ක් තිබුණොත් තමයි එක ප්‍රෝටෝනයක ස්කන්ධයට සමාන වෙන්නේ. මෙන්න මේ ප්‍රෝටෝනය කියන කොටස 1840කට බෙදුවොත් මේ 1840න් එන එක කුඩා කොටසක ස්කන්ධය තමයි ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය. එහෙනම් ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ප්‍රෝටෝන එකක ස්කන්ධයට සමාන වෙන්න ඉලෙක්ට්‍රෝන අපට 1840ක් තිබෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන 1840ක් තිබුණොත් තමයි මේක ප්‍රෝටෝනයක ස්කන්ධයට සමාන වෙන්නේ. ඉලෙක්ට්‍රෝන 1840ක ස්කන්ධය. ඒක නිසා අපි කියනවා මේ විදියට අපට කිව්වොත් එහෙම මේ කතාව මම කිව්වා අලියෙක් තරාදියකට දාලා හරිද අලියෙක් තරාදියකට නංගලා අලියාගේ බර කිරලා ඉවර වෙලා මේ අලියාගේ ඇඟේ කූඹි 6 දෙනෙක් හිටියයි කියනකොට අලියාගේ ඇඟේ කූඹි 6 දෙනෙක් ඉන්නවයි කිව්වොත් එහෙම මේ අලියාගේ ස්කන්ධය වෙනස් වෙයිද? අලියාගේ ස්කන්ධය වෙනස් කරන්න බෑනේ අලියාගේ කූඹි හිටියයි කියලා. පැහැදිලිද? ඒ වගේ තමයි මේ අලියා කියන්නේ ප්‍රෝටෝනය නම් අලියා කියන්නේ ප්‍රෝටෝනය නම් ප්‍රෝටෝනයත් එක්ක ඉලෙක්ට්‍රෝන 6ක් හිටියොත් එහෙම මේ ප්‍රෝටෝනයට පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට පුළුවන්ද මේ ස්කන්ධය වෙනස් කරන්න? බෑනේ. ප්‍රෝටෝනයකින් 1840න් එකයි එක ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය. එහෙනම් ප්‍රෝටෝනයක ස්කන්ධයට සමාන වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන 1840ක්වත් අඩු ගානේ තියෙන්න ඕනේ ඒ ස්කන්ධයට සමාන. ඒක නිසා අපි කියනවා මේ පරමාණුවක තියෙන උපපරමාණු කාංශූන් අතරින් පරමාණුවට ස්කන්ධයක් ලබා දෙන උපපරමාණු කාංශූන් දෙකයි තියෙන්නේ. මොනවද? න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. මොනවද? පරමාණුවට ස්කන්ධයක් ලබා දෙන උපපරමාණු කාංශූන් වෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන කියන උපපරමාණු කාංශූන්. හරිද? ඒක නිසා අපි ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය මේ පරමාණුවට ස්කන්ධයක් ඇති කරන්න බලපාන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝනයේ තරම් සැහැල්ලුයි. ඒකයි එකෙන් තේරෙන්නේ. ඉලෙක්ට්‍රෝනයේ තරම් ඉතාමත් සැහැල්ලු අංශුවක් පරමාණු වල තියෙනවා. නියුට්‍රෝන සහ ප්‍රෝටෝන කියන අංශු දෙක විතරයි මේ පරමාණුවට ස්කන්ධයක් ඇති කරන්න බලපාන්නේ. එහෙනම් පහලින් ලියා ගන්න මෙන්න මෙහෙම. පරමාණුක ඇති උපපරමාණුක අංශු අතරින්
පරමාණුවක ඇති උපපරමාණුක අංශු අතරින් පරමාණුවට ස්කන්ධයක් ඇති කිරීමට පරමාණුවට ස්කන්ධයක් ඇති කිරීමට උපකාරී වන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන යන උපපරමාණුක අංශූන් වේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන යන උපපරමාණුක අංශූන් වේ. right. පහළ කතරයක් දාලා යන්න. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් 1840න් එකක් වන බැවින් ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් 1840න් එකක් වන බැවින් ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් නොමැති ලෙස සලකනු ලැබේ. ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් නොමැති ලෙස සලකනු ලැබේ. ඉලෙක්ට්‍රෝන වලට අපි ස්කන්ධයක් නැති ලෙස තමයි සලකන්නේ. එහෙමනම් ඔතනින් කියන්නේ එහෙනම් මේ පරමාණු වලට ස්කන්ධයක් ලබා දෙන්න උපකාරී වෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන කියන අංශූන් කියන එකනේ. පරමාණු වලට ස්කන්ධයක් ලබා දීමට උපකාරී වෙන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන කියන අංශූන් කියන එක තමයි ඔතනින් අදහස් කරන්නේ. right. මම මේ ආකාරයට කිසියම් වූ ක්‍රමයකට කාබන් පරමාණුවක ස්කන්ධය මැනගන්නවා. ඒ කියන්නේ කාබන් පරමාණුවක ස්කන්ධයට හේතු වෙන්නේ කාබන් පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන 6 සහ නියුට්‍රෝන 6 ස්කන්ධවල එකතුව. හරිද? කාබන් පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන 6 සහ නියුට්‍රෝන 6 එකතුව තමයි අපි කියන්නේ කාබන් පරමාණුවේ ස්කන්ධය කියලා. ඉතින් මම මේක මැනගත්තාම මට කාබන් පරමාණුක ස්කන්ධය මම මොනවා හරි ක්‍රමයකට මේ ස්කන්ධය මැනගත්තයි කියලා හිතන්නකෝ. මේ ස්කන්ධය එනවා මට මෙන්න මේ වගේ අගයක්. 1.993 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. 10^23 ග්‍රෑම්. ඇටෝග්‍රෑම් වලටත් වඩා කුඩයිනේ එතකොට. ඇටෝග්‍රෑම් එකක් උනේ කීයද 10^18යිනේ. මේ ඊටත් වඩා කුඩයි. ඒකනේ අපිට ඇටෝග්‍රෑම් වලින් මයින්න බෑ කිව්වේ. ඇටෝග්‍රෑම් එක මේකට වඩා ගොඩක් විශාලයි එතකොට. හරිද? මෙන්න කාබන් 612 සමස්ථානික තියෙන පරමාණුවක ස්කන්ධය. හරිද? එහෙමනම් මේ ස්කන්ධයට හේතු වෙන්නේ මෙයාගේ න්‍යෂ්ටියේ තියෙන මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණන. තේරුණාද? පහලින් ලියා ගන්න කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය කියලා මේ යන්නේ. කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය කියලා ඔයාගේ ලියන්න. හරිද? දැන් මම කරන්නේ මෙන්න මේ කාබන් පරමාණුවේ ස්කන්ධය සමාන කොටස් 12කට වෙන් කරනවා. මේ කාබන් පරමාණුවේ ස්කන්ධය කරන්නේ අපි සමාන කොටස් 12කට වෙන් කරනවා. හරිද? එහෙනම් මම සමාන කොටස් 12කට වෙන් කරගන්න හදන්නේ මේක ස්කන්ධය. ඒ කියන්නේ මේ තියෙන ශක්ති මට්ටම් වල ස්කන්ධයේ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය අපිට ගන්න දෙයක් නැහැ. න්‍යෂ්ටිය තමයි සමාන කොටස් 12කට බෙදා ගන්න තියෙන්නේ. බෙදමු බලන්න සමාන කොටස් 12කට.
ඔන්න මම නම් බෙදුවා සමාන කොටස් 12කට. right. එහෙමනම් මේ න්‍යෂ්ටියේ කොටස් 12 ගත්තාම අපිට මෙන්න මේ විදිහට පේන්න තියෙන්නේ. මේ වගේ කුඩා කොටස් 12ක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ කුඩා කොටස් 12ක් මේක තියෙන්නේ. මේ එක කුඩා කොටසක ප්‍රෝටෝනයක් හෝ නියුට්‍රෝනයක් නේ අඩංගු වෙන්නේ. මේ එක කුඩා කොටසක තියෙන්නේ ප්‍රෝටෝනයක් හෝ නියුට්‍රෝනයක්. පැහැදිලිද? මේන් කොටස් 12කට වෙන් වුණා. මේ එක කොටසක තියෙන්නේ ප්‍රෝටෝනයක් හෝ නියුට්‍රෝනයක් වෙන පරිදි තමයි වෙන් වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙම වෙන් වෙලා තියෙන එකක අපිට මේ එක කොටසක ස්කන්ධය හොයන්න බැරිද? මේ 12න් එක කොටසක මේ තියෙන්නේ නම් 12න් මේ එක කොටසක ස්කන්ධය ගණනය කරන්න බැරිද? කොච්චර ස්කන්ධයක් තියෙයිද? අපිට පුළුවන් මේක හොයාගන්න. එහෙනම් අපි මේ අගය 12න් බෙදන්න තියෙන්නේ. නේ? එහෙනම් අපි ලියමු කාබන් 612 समस्थानिक परमाणुक 12න් එක කොටසක ඒ කියන්නේ අපි අර ගත්ත මේ වගේ කොටසක් නේ 12න් එක කොටසක ස්කන්ධය මොකද වෙන්නේ ඒ ස්කන්ධය අපිට සමාන වෙනවා මෙන්න මේ පරමාණුවේ ස්කන්ධයේ 1.993 ගුණ කිරීම 10^23යි ග්‍රෑම් කියන අගය 12න් බෙදලා එන අගය 12න් බෙදලා එන අගයට 12න් බෙදපුවාම එන අගය සුළු කරලා ගන්න ඔය අගය සමාන වෙනවා ඔය අගය අපිට මතක තියාගන්න වෙනවා හරිද මේ අගයන් දෙක අපිට වැදගත් මම මතක තියාගන්නත් කියන්නම් ක්‍රමයක් හරිද මේ අගය සමාන වෙනවා 1.66 ගුණ කිරීම 10^24යි ග්‍රෑම් එහෙනම් මේ ස්කන්ධයේ අගය අපිට සමාන වෙනවා ඔන්න ඔය අගයට හරිද ස්කන්ධය සමාන වෙනවා ඔය කියන අගයට එහෙනම් අපි හොයලා තියෙන්නේ මේ 612 කාබන් 612 සමස්ථානික පරමාණුවක 12න් එකක ස්කන්ධය මෙන්න හරිද මේ අගේ අපට හරි වැදගත් ඒ කියන්නේ මේ 12ක ස්කන්ධයක් කියලා කියන්නේ මේ කාබන් න්‍යෂ්ටියේ තිබුණු ප්‍රෝටෝනයක හෝ නියුට්‍රෝනයක ස්කන්ධය කියන එකනේ එහෙනම් මේකත් හොයලා ලියාගන්න එතනින් කාබන් 612 සමස්ථානික පරමාණුක 12න් එකට ස්කන්ධය මෙන්න අපි හොයාගත්තා. ඒකත් ලියන්න. හරිද? අපි දැන් එහෙනම් මෙන්න මේ කාබන් පරමාණුක 12න් එකක ස්කන්ධය හැමතිස්සෙම අපිට මේක හරියට ඕන වෙන අගයක්. මොනවද? කාබන් 612 සමස්ථානික පරමාණුක 12න් එකක ස්කන්ධය දැන් අපට ඉදිරියේදී හරියට ඕන වෙන අගයක්. නිතර නිතර මේ ගැන කතා කරනවා. කාබන් පරමාණුක 12න් එකක ස්කන්ධය කිය නිතර නිතර කතා කරනවා. මේ කාබන් පරමාණුක 12න් එකක ස්කන්ධය කියන අගයට අපි මේක හඳුන්වන්න නමක් දෙමු. මොකද්ද? මේ කාබන් පරමාණුක 12න් එකක ස්කන්ධය කියන මේ අගය හඳුන්වන්න අපි නමක් දෙනවා. මොකද්ද ඒ නමට අපි කියන්නේ? අපි ඒකට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය මොකද්ද කියන නම පරමාණුක ස්කන්ධ ඒකකය පරමාණුක ස්කන්ධ ඒකකය කියලා හඳුන්වන්නේ එහෙනම් මෙන්න මේ කොටස කාබන් පරමාණුවක කාබන් 612 පරමාණුවක 12න් එකක ස්කන්ධය අපි හඳුන්වනවා මොකද්ද
පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එහෙනම් පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කීයක් වෙනවද? පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.66 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම්. ඔය අගය අපට වැදගත්. දැන් අපිට මේක විභාගයේ ප්‍රශ්නවලදී මේ අගයන් ටික අපිට තියෙනවා. හොඳට මතක තියාගන්නකෝ දැන් එහෙනම්. ඔන්න ඔය ටික තමයි අපිට මේ පාඩමේ අවශ්‍ය වෙන ප්‍රධානම විෂය කරුණු. කාබන් පරමාණුවක් ගත්තා. කාබන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයන් නැහැයි කියලා කිව්වා. ස්කන්ධයන් තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලට විතරයි කිව්වේ. එහෙනම් කාබන් පරමාණුවේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන්නේ යාගේ න්‍යෂ්ටියේ කියලා කිව්වා. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 6ක් සහ නියුට්‍රෝන 6ක් තියෙනවායි කියලා කිව්වා. මේ ප්‍රෝටෝන 6 සහ නියුට්‍රෝන 6 ස්කන්ධවල එකතුව කාබන් පරමාණුවක ස්කන්ධයේ වශයෙන් අපි සඳහන් කරා. ඒ අගය 1.993 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. මේ කාබන් පරමාණුවේ තියෙන න්‍යෂ්ටියේ ස්කන්ධය. ඊළඟට මම මොකද කරේ? මේ කාබන් පරමාණුවේ න්‍යෂ්ටිය සමාන කොටස් 12කට වෙන් කරා. සමාන කොටස් 12කට වෙන් කරපුවාම ඒ එන එක කොටසක තියෙන්නේ ප්‍රෝටෝනයක් හෝ නියුට්‍රෝනයක් කියන එකක් අඩංගු වෙන්නේ. එක 12න් එක කොටසක අඩංගු වෙන්නේ ප්‍රෝටෝනයක් හෝ නියුට්‍රෝනයක් කියන කොටසක්. එහෙනම් 12න් එක කොටසක ස්කන්ධය මම හෙව්වා. කාබන් පරමාණුවක ස්කන්ධය 12න් බෙදලා කාබන් පරමාණුවක ස්කන්ධය 12න් බෙදලා මම මේ 12න් එක ස්කන්ධය ගණනය කරා. හරිද? 12න් එක ස්කන්ධය ආව මට 1.66 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. අපි අන්න ඒ ස්කන්ධය හැඳින්වුවා පරමාණුක ස්කන්ධ ඒකකය. මේ 12න් එක ස්කන්ධය අපි හඳුන්වනවා නම් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණු ස්කන්ධ ඒකකය කියලා ඇහුවොත් කාබන් පරමාණුවක 12න් එකක ස්කන්ධය කොච්චරද? මෙන්න අගේ 1.66 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. ඔක මතක තියාගන්න. මේ පරමාණුක ස්කන්ධය දුන්නොත් 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. නේ 9 උඩ යට හරවපුවාම කීයද එන්නේ? 9 අනිත් පැත්ත හරවපුවාම අපිට එන්නේ මේ පැත්තනේ 6. පේනවනේ 9 අනිත් පැත්ත හරවලා 6 දෙකක් මෙතනට ඇවිල්ලා තියෙනවා. මතක තියාගන්න අගයන් දෙක. මෙතන ඍණ 23 මෙතන ඍණ 24යි ග්‍රෑම්. ඔය විදියට. දැන් අපට අවශ්‍ය දේ හරි. අපි මේ හදාගත්තේ ඇටෝග්‍රෑම් වලින් මනින්න බැරි පරමාණු වල ස්කන්ධයම ඉන්න ඒකකයක්. ඒක තමයි මේ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. ඇයි? පැහැදිලි නේද? මම කලින් කිව්වා තරාදියක් අරගෙන තරාදියේ එක පැත්තකට අර කාබන් පරමාණුව දාලා අනිත් පැත්තකට ඇටෝග්‍රෑම් කියන පරමාණුව දැම්මොත් ඇටෝග්‍රෑම් කියන ඒකකය දැම්මොත් එහෙම කාබන් පරමාණුව දාපු පැත්තයි මේ පැත්ත ඇටෝග්‍රෑම් උයි දැම්මහම ඇටෝග්‍රෑම් පල්ලෙහාට යනවා. අපිට මේ ඇටෝග්‍රෑම් වලින්වත් පරමාණුවක ස්කන්ධය මැනගන්න බෑ කියලා. ඇටෝග්‍රෑම් කියන ග්‍රෑම් වලත් තියෙන කුඩාම ඒකකයක් පරමාණුවට වඩා විශාලයි. පරමාණු වල ස්කන්ධය මනින්න අපිට ඒ නිසා ඇටෝග්‍රෑම් කියන ඒකකය භාවිතා කරන්නත් බැරි වුණා. අන්න ඒ නිසා තමයි ඒකට විකල්පයක් වශයෙන් මම යොදාගන්නේ මොනවද? මන්න මේ ඇටෝග්‍රෑම් මං අයින් කරා. එයාගෙන් වැඩක් ගන්න බැරි නම් වැඩක් නෑනේ මෙතනට. ඇටෝග්‍රෑම් වලින් පරමාණුවක් දාලා පරමාණු ස්කන්ධයවත් මැනගන්න බැරි නම් ඇටෝග්‍රෑම් අපිට වැඩක් නෑ. ඒ වෙනුවට මම හදාගත්තා මෙන්න පරමාණුක ස්කන්ධය මනින්නේ ඒකකයක්. පරමාණුක ස්කන්ධය මනීමේ ඒකකය. මොනවද පරමාණුක ස්කන්ධය මනීමේ ඒකකය? මේ තියෙන්නේ කාබන් පරමාණුක 12න් එකේ කොටස්. කාබන් පරමාණුක 12න් එකේ කොටස්. ඕක තමයි අපේ පරමාණුක ස්කන්ධය මනින ඒකකය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා atomic mass unit. atomic mass unit. ඒ කියන්නේ හඳුන්වන්නේ මොනවද? මේක අපි කියනවා AMU atomic mass unit.
පරමාණුක ස්කන්ධ ඒකක පැහැදිලිද දැන් මට පුළුවන් බය නැතුව ඕනෑම පරමාණුක ස්කන්ධයක් මනින්න හරිද ඕනෑම පරමාණුක ස්කන්ධයක් මනින්න නේ ඕනෑම පරමාණුක ස්කන්ධය මට කියන්න පුළුවන් ඇටොමික් මාස් යුනිට් වලින් කොච්චරද කියලා මම මොකෝ කරන්නේ මම තරාදියේ මේ පැත්තට ගෙනත් දානවා මට අවශ්‍ය ඕනෑම පරමාණුවක් හිතමු මම මෙතෙන්ට ගෙනත් දානවා පොටෑසියම් පරමාණුව K ලටින් නම කේලියම් සංකේතය K පොටෑසියම් පරමාණුව ගෙනත් දානවා ගෙනත් දාලා මේකේ බරමනින්න මම මේ පැත්තෙන් ගෙනත් දාන්නේ මොනවද ඇටොමික් මාස් යුනිට් ඒ කියන්නේ මේ 1.66 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් තියෙන අර 12 එකේ කොටස් මම හිමීක 12 එකේ කොටස් මේ පැත්තට ගෙනල්ලා දාලා මේක බැලන්ස් කරන්න බලන්න එක කොටසක් දානවා කොටස් දෙකක් දානවා කොටස් තුනක් දානවා ඔය වගේ කොටස් කීයක් දැම්මොත්ද මේක බැලන්ස් වෙන්නේ මේක බැලන්ස් වීම සඳහා ඔය වගේ කොටස් කීයක් අවශ්‍ය වෙයිද 12 එකේ කොටස් අන්න ඒ කොටස් ගාන අපිට දැන් එකපාරටම හිතන්න බැරි නම් මේක අපිට ගණිතමය සංකල්පයකින් හොයාගන්න පුළුවන් පැහැදිලිද ගණිතමය සංකල්පයකින් හොයාගන්න පුළුවන් කොහොමද අපි ඒක සොයන්නේ නේ එහෙනම් දැන් අපි මේ කරන්න හදන්නේ මොකක්ද මේ පොටෑසියම් පරමාණුවේ ස්කන්ධය තරාදියට දාලා තියෙන පොටෑසියම් පරමාණුවේ ස්කන්ධය මේ 12 එකේ කොටස් නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකකයේ කොටස් කී ගුණයකට සමානයිද බැලන්ස් කරනකොට ඒකයි අපි මේ හොයන්න හදන්නේ මෙන්න මේ බැලන්ස් කිරීමට කියනවා මොන බැලන්ස් කිරීමටද පොටෑසියම් පරමාණුවේ ස්කන්ධය මේ පැත්තට දාලා මේ පරමාණුවේ ස්කන්ධය 12 එකේ කොටස් කී ගුණයකට සමාන වෙයිද බැලන්ස් කරන්නේ එහෙමනේ දැන් මේ තරාදිය බැලන්ස් කරන්න ඕන නම් මේ පැත්තට අපට 12 එකේ කොටස් දාලා බැලන්ස් කරන්න වෙනවා මේ දෙක. එහෙනම් අපිට කියත හැකි පොටෑසියම් පරමාණුවේ ස්කන්ධයේ 12 එකේ කොටස් කිසියම් අගයක් එයි ඒ අගය හරිද 12 එකේ කොටස් ඔය අගයට සමාන වෙනවයි කියලා කියත හැකියි. එහෙනම් අපි දැන් මොකද කරේ දැන් අපි මෙතනදි කරේ මේ පොටෑසියම් පරමාණුවේ ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුවක 12 එකේ කොටස් කීයකට සමානද කියලානේ කිව්වේ මේකේ ස්කන්ධය කාබන් 612 පරමාණුවක 12 එකේ කොටස් කීයකට සමානද කියලා මේකට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධය කියනවා කාබන් 612 සමස්ථානිකයේ 12 එකේ කොටස් වලට සාපේක්ෂව පොටෑසියම්ගේ ස්කන්ධය ඉදිරිපත් කරන්න හදන්නේ කාට සාපේක්ෂවද මෙන්න මේ කාබන් 612 සමස්ථානිකයේ 12 එකේ කොටස් වලට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධය ඉදිරිපත් කරනවා මේ වගේ කී ගුණයක්ද ඔන්න ඔය ආකාරයට අපි කාබන් 612 පරමාණුවක සමස්ථානික පරමාණුවේ 12 එකේ කොටස් වලට සාපේක්ෂව පරමාණුක ස්කන්ධය ඉදිරිපත් කිරීම කොහොමද මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්කන්ධය ඉදිරිපත් කිරීම කාට සාපේක්ෂවද කාබන් 612 සමස්ථානික පරමාණුක 12 එකේ කොටස් වලට සාපේක්ෂව මේ පරමාණුක නැත්නම් යම් පරමාණුක ස්කන්ධය ඉදිරිපත් කිරීමට අපි නමක් කියනවා අන්න ඒකට කියන්නම හොඳට මතක තියාගන්න මම මේ 3-4 පාරක් කියන්නේ මේක හොඳට ඔළුවට යන්න ඕන නිසා තේරුණාද මොකද්ද කාබන් 612 පරමාණුක 12 එකේ කොටස් වලට සාපේක්ෂව මේ කොටස් වලට සාපේක්ෂව මෙතන තියෙන පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කිරීමට අපි නමක් කියනවා මොකක්ද ඒකට කියන්නේ සාපේක්ෂව ඉදිරිපත් කරන හරිද සාපේක්ෂව ඉදිරිපත් කරන ස්කන්ධය සාපේක්ෂව පරමාණුක සාපේක්ෂව පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියනවා
සාපේක්ෂව පරමාණුක ස්කන්ධය. ඒකට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. කාට සාපේක්ෂවද ඉදිරිපත් කරන්න කියලා දැන් දන්නවා. කවුද? කාබන් 6 12 සමස්ථානික පරමාණුක 12න් එකේ කොටස් වලට සාපේක්ෂවයි මෙයාගේ ස්කන්ධය ඉදිරිපත් කරන්නේ කොටස් කීයකට සමාන වෙනවද කියලා. පැහැදිලිද? ඔන්න අපි මේ ක්‍රමය හඳුන්වනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. ලියා ගන්න ඊළඟ අනුමාතෘකාව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ ටික ලියා ගත්තා නේද දැන්? කලින් ලියලා මේ ටික කොටු කරලානේ තියෙන්නේ. ඊට පහලින් තමයි ලියා ගන්න ඕනේ. එහෙනම් මොකක්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අපි හඳුන්වන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ නේ මෙතනට දාන පරමාණුව අපි එකට කියනවා කිසියම් පරමාණුවක්. යම් පරමාණුක ස්කන්ධය මොකක් හරි පරමාණුක යම් පරමාණුක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානික පරමාණුක 12 එකේ ස්කන්ධය මෙන් කී ගුණයක්ද යන්න එනලියමු. කිසියම් පරමාණුක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානික පරමාණුක කාබන් 6 12 සමස්ථානික පරමාණුක 12න් එකක ස්කන්ධයමින් කාබන් 6 12 පරමාණුක 12න් එකක ස්කන්ධය. හරිද? කාබන් 6 12 සමස්ථානික පරමාණුක 12න් එකක ස්කන්ධය. මේ 12න් එකක ස්කන්ධයට අපි කියපු වචනය මොකක්ද? ඒක වරහන් ඇතුලේ ලියා ගන්න. අපි කියවනේ ඒකට පරමාණුක ස්කන්ධය ඒකකය කියලා. 12න් එකක ස්කන්ධය කියන එක. ඒක වරහන් ඇතුලේ ලියා ගන්න දැන්. එතන ස්කන්ධයට අපි කියව වචනයක් මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ලියලා වරහන වහලා මෙන් කී ගුණයක්ද යන්න සඳහන් කිරීම. මෙන් කී ගුණයක්ද යන්න සඳහන් කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි. මෙතන තියෙන්නේ 12ක කොටස්. ඔය විදිහට බැලන්ස් කිරීමක් නේ තියෙන්නේ. ඔකත් අඳ ගන්නකෝ. ඔය බැලන්ස් කිරීම අපි ගණිතමය වශයෙන් කොහොමද ඊළඟට කරන්නේ කියන එකයි බලා ගන්න ඕනේ. හරිද? 12ක කොටස් කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකක. 12ක කොටස් කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකක. මේ පැත්තට දාලා තියෙන්නේ අපි කිසියම් පරමාණුවක්. ඒතකොට පරමාණුවේ ස්කන්ධය තමයි මේ තියෙන්නේ. පරමාණුක ස්කන්ධය. සම්පූර්ණ පරමාණුක ස්කන්ධය මෙතන තියෙනවා. මෙතන තියෙන්නේ කාබන් 6 12 සමස්ථානික පරමාණුක. හරිද? කාබන් 6 12 සමස්ථානික පරමාණුක 12කේ කොටස් පරමාණුක ස්කන්ධයක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ අණුව මේක බැලන්ස් වෙනකොට කියත හැකි කිසියම් පරමාණුක ස්කන්ධය කාබන් 6 12 කොටස් කීයකට සමානද කියන එකට අපි කියන්නේ යන්නේ. ඒතර මේක අපි ගණිතමය වශයෙන් ඉදිරිපත් කරන ආකාරය. ඒ කියන්නේ මොකද්ද? මෙහෙම බැලන්ස් කරනවා කියන්නේ මොකද්ද? ගණිතමය වශයෙන් මෙතනට එන සලකුණ තමයි බෙදීම. ගණිතමය සලකුණ තමයි මොකද්ද? බෙදීම. එහෙනම් මේ බෙදීමෙන් එන්නේ මොකද්ද? මේ බෙදීමෙන් එන්නේ මොකක්ද? අපිට එනවා මේ යම් පරමාණුක සාපේක්ෂ මේකෙන් උත්තරේ එන්නේ මොකද්ද? මේ බෙදීමෙන් අපිට උත්තරේට එන්නේ මොකද්ද? මේ පරමාණුවේ තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න අපි මොකද කරන්නේ? අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න අවශ්‍ය මූලද්‍රව්‍ය පරමාණුව තරාදියේ පැත්තට ගෙනත් දාලා මේ පැත්තට දානවා 12කේ කොටස් දාලා බැලන්ස් කරනවා. ඔන්න ඔය ගණිත කර්මය එන විදියනේ පුතේ දැන් අපි ගන්න ඕනේ. දැන් මේ හරි ගණිත කර්මය මම මේකෙම දීලා තියෙනවා. නේ? මොකද්ද මේ ගණිත කර්මයට එන්නේ දැන් එහෙනම්? බෙදීම තියෙන්නේ. බෙදීම සම්බන්ධ කරලා අපි ප්‍රකාශනයක් ගොඩනගමු දැන්. නේ?
එහෙනම් මොකක්ද අපේ ප්‍රකාශනයට එන්න ඕනේ? අපි ලියනවා යම් පරමාණුවක ඕනෑම පරමාණුවක මෙතනට දාන්න පුළුවන් ඕනෑම පරමාණුවක් සෝඩියම් වෙන්න පුළුවන් ක්ලෝරින් වෙන්න පුළුවන් පොටෑසියම් වෙන්න පුළුවන් මැග්නීසියම් වෙන්න පුළුවන් අර හොයාගෙන තියෙන පරමාණු 108න් ඕනම එකක් දාලා මේ විදිහට බැලන්ස් කරනවා. හරිද? ඒක නිසා තමයි කියන්නේ යම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා කොහොමද? මෙන්න සමාන ලකුණ සමාන වෙනවා. මොකටද? අපි සලකන පරමාණුවේ ස්කන්ධය. එහෙනම් බෙදන්න තියෙන්නේ කොහොමද? බෙදීම ලකුණ මේ තියෙනවා. බෙදීම ලකුණෙන් පල්ලෙහා තියෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. බෙදීම ලකුණෙන් පල්ලෙහා තිබුණේ මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. මේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ මොකද්ද? C612 සමස්ථානිකය 12න් එකක ස්කන්ධය. C612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධය. මේ ස්කන්ධයට අපි කියපු නමක් තිබ්බනේ. මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. ඔය ස්කන්ධයට කියපු නම තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. ඒකනේ මේ පැත්තට දාන්නේ දැන් බැලන්ස් කරන්න. එහෙනම් ඉර උඩට එන්නේ මොකද්ද? මෙතෙන්ට දාපු පරමාණුවේ ස්කන්ධය. මේ පැත්තට දාපු පරමාණුවේ ස්කන්ධය. එහෙනම් මොකද්ද එන්නේ? පරමාණුවක ස්කන්ධය. දැක්කද? මේ තරාදියේ සිස්ටම් එකෙන් අපි ගත්ත මේ ගණිත සමීකරණ. එහෙනම් කිසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න අපිට මේ සමීකරණය භාවිත කරන්න පුළුවන්. කිසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න අපිට මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. හොඳයි. මේකත් ලියා ගන්න. මේ ආකාරයටම අපිට පුළුවන් අපි දැනට හොයාගෙන තියෙන සියලුම පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් ගණනය කරන්න. මේ සිස්ටම් එකට පුළුවන් අපි දැනට හොයාගෙන තියෙන සියලුම පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් ගණනය කරන්න. අපි බලමු මෙන්න මේ විදිහට. right. ඔය තියෙන්නේ අපි පරමාණුක ස්කන්ධ ඒකකය මතකයි නේද? කාබන් පරමාණුක ස්කන්ධය සමාන කොටස් 12කට වෙන් කරලා ඒ 12න් එක කොටසක ස්කන්ධය තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කිව්වේ. ඔය විදිහට අපිට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය එනවා 12න් බෙදපුවාම 1.66 ගුණ කිරීම 10 ඍණ 1.66 ගුණ කිරීම 10 ඍණ 6 කියලා. හරිද? ඔය පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය. හරිද? ඊළඟ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අපි අදහස් කරා මුල් ද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධයේ 12න් එකක ස්කන්ධයෙන් කී වාරයක්ද යන්න කියන එක තමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කිව්වේ. ඒකට කිසියම් ප්‍රකාශනයක් දුන්නා මේ විදිහට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම කාබන් 612 සමස්ථානිකයේ 12න් එක ස්කන්ධය. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන එක. හොඳයි. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගයත් අපි දැන් දන්නවා. ඔය අගය මතක තියාගන්න. එහෙනම් අපි දැන් යන්නේ පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීම. මේ තරාදියට දාලා කරේ ඒ දේ කරන්න හදන දැන් ගණිතමය වශයෙන්. ලියන්න පොටෑසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීම. පොටෑසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීම. එහෙනම් ලියා ගන්නකෝ. පොටෑසියම් පරමාණුවක ස්කන්ධය. පොටෑසියම් පරමාණුවක ස්කන්ධය අපිට දීලා තියෙනවා කීයද? ග්‍රෑම් වලින් දීලා තියෙනවා 6.476 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. පොටෑසියම් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 6.476 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. අපිට ඕනේ පොටෑසියම් වල ඔය
10 ඍණාගයකින් එහෙම නැත්නම් ඊටමත් කුඩා දශමාගයකින් තියෙන ස්කන්ධය පූර්ණ සංඛ්‍යාවක් වශයෙන් පෙරලගෙන අපට වැඩ කරන්න පහසු කරගන්න. හරිද? ඒක තමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට පෙරලගන්නේ. මම මොකද කරන්නේ? ඔන්න කාබන් පරමාණුක ස්කන්ධයත් අපි දන්නවා 1.99 වැඩි කිරීම 10 ග්‍රෑම්. අපිට කාබන් පරමාණුක ස්කන්ධය නම් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මැනගන්න අපට අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය සමීකරණය. අපි දැන් ලියාගත්තේ තරාදියේ වැඩේනේ ඔය කරන්නේ. එක පැත්තකට පොටෑසියම් පරමාණුව දානවා අනිත් පැත්තට 12 එකේ කොටස් දානවා. එහෙනම් අපි දාමු බලන්න එහෙනම් ලියාගන්නකො පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි කියලා. ඕක ලියන්න සමීකරණේ පොටෑසියම් පරමාණුක ස්කන්ධයේ බෙදීම කාබන් 612 සමස්ථානිකයක 12ක ස්කන්ධය. එහෙම නැත්නම් අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය. හරිද? දැන් ආදේශ කරමු. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න යම් පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ පොටෑසියම් පරමාණු ස්කන්ධය ආදේශ කරා කීයද? 6.476 ගුණ කිරීම 10 ඍණ 23. බෙදීම අරගෙන තියෙන්නේ. මේ අගය සමාන වෙනවා කීයද? අපිට ගත්ත හැකි ඔයාගේ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකයේ අගයට දාන්න පුළුවන් 1.66 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම්. තේරුණාද? මේ අගයට දාමු අපි. මේ අගයට දාන්න පුළුවන් දැන් මොකද්ද? අපි අර කිව්වේ ඔය බෙදලන උත්තරේ දාන්න පුළුවන් 1.66 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම්. 1.66 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම් වලින් බෙදෙන්න ඕනේ. රයිට්. ඔය අගය බෙදපුවාම කීයකට සමාන වෙයිද? ඔය අගය බෙදපුවාම කීයට සමාන වෙයිද? බෙදලා උත්සාහ කරන්න හැමීට මේ අගයට සමාන වෙනවද බලන්න. 39කට. ඔය අගය බෙදපුවාම සුළු කරන්න සුළු කරපුවාම එනවා අපට උත්තරේ 39යි කියලා. එහෙනම් පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39යි. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39යි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? 39යි. හරි. එහෙනම් යම් පරමාණුවකට දැම්මේ මොනවද තරාදියට අපි? මෙතනට දැම්මේ පොටෑසියම්. පොටෑසියම් දාලා මේක බැලන්ස් කරන්න මේ පැත්තට 12න් එකේ කොටස් කීයක් දාන්න පුළුවන් වුණාද? කීයක් දාන්න ඕන වුණාද? මේක බැලන්ස් වෙන්න දැන්. මේ දාන්න ඕනේ කොටස් ගන්න තමයි අපි හොයාගත්තේ. කොටස් 39ක්. 12න් එකේ කොටස් 39කට තමයි මෙයාගේ ස්කන්ධය සමාන වෙන්නේ. එහෙනම් තරාදියේ මේ පැත්තේ පුරවලා තියෙන්න ඕනේ 12න් එකේ කොටස් 39ක්. මේ 12න් එකේ කොටස් 39 අගය තමයි මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මේ අගය. 12න් එකේ කොටස් 39 අගය. එහෙනම් පැහැදිලිද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක? ඔන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ විදිහට අපට තියෙන මූලද්‍රව්‍ය 20 නැත්නම් ආවර්තාවකයේ තියෙන සියලුම මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. සෝඩියම් පරමාණුක ස්කන්ධය 3.819. සෝඩියම් පරමාණුක ස්කන්ධය 3.819 ගුණ කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. පහලින් ලියන්න. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.66 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.66 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම් වේ. සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් අපි කලින් කතා කරේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පරමාණුක ස්කන්ධය කියලා කිව්වේ පරමාණුක ස්කන්ධයට. හරිද? පරමාණුක ස්කන්ධය කියලා අදහස් කරේ
පරමාණුක ස්කන්ධයකට. දැන් අපි අදහස් කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා අදහස් කරන්නේ සංයෝග අණුක ස්කන්ධයට. සංයෝගයක. එහෙනම් දැන් මේ පරමාණුක ස්කන්ධය කියන එක මම වෙනස් කරනවා සාපේක්ෂ අණුක ස්කන්ධයට. සාපේක්ෂ අණුක ස්කන්ධයට. හරිද? සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන කරනවා. කොහොමද මේක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන කරන්නේ? අණුවක් කියන එක තේරුම් ගන්න ඕනේ. අණුවක් කියන එක හැදලා තියෙන්නේ පරමාණු වලින්. නේ? අපි ගත්තොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් අණුවක් සහ සංයෝජ බන්ධන අයනික බන්ධන කරානේ අපි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණුවක් හැදලා තියෙන්නේ කොහොමද? කාබන් පරමාණු මෙතන කීයක් තියෙනවද? මෙතන තියෙනවා කාබන් පරමාණු එකක්. මෙතන තියෙනවා ඔක්සිජන් පරමාණු කීයක්ද? ඔක්සිජන් පරමාණු දෙකක්. ඔක්සිජන් පරමාණු දෙකක් සහ කාබන් පරමාණු ඔක්සිජන් පරමාණු දෙකකින් සහ කාබන් පරමාණු එකකින් කාබන් ඩයොක්සයිඩ් අණුව සෑදිලා තියෙනවා. එහෙනම් දැන් කලින් අපි හෙව්වේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් හොයන්න යන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. කාගේද? කාබන් ඩයොක්සයිඩ් වල CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධයයි සොයන්න යන්නේ. එහෙනම් දැන් මන් තරාදියේ මේ පැත්තට ගෙනත් දාන්නේ පරමාණු නෙමෙයි. මේ පරමාණු කීපයකින් හැදලා තියෙන සංයෝගයක එක අණුවක්. හරිද? කාබන් ඩයොක්සයිඩ් අණුවක්. ඔන්න මන් තරාදියේ මේ පැත්තට ගෙනත් දැම්මේ දැන් එහෙනම් කලින් පරමාණු දැන් ගෙනත් දැම්මේ පරමාණු කීපයකින් සෑදිච්ච සංයෝගයක අණුවක්. මේක තරාදියට දැම්මට පස්සේ එහෙනම් දැන් මෙතන තියෙන්නේ පරමාණුක ස්කන්ධය නෙමෙයි සංයෝග අණුක ස්කන්ධය. මෙතන තියෙන්නේ අණුක ස්කන්ධය. ඔතන තියෙන්නේ අණුක ස්කන්ධය. හරිද? එහෙනම් දැන් මේ විදිහටම මම මේ පැත්තට 12න් එකේ කොටස් ගෙනත් දානවා. නේ? 12න් එකේ කොටස් ගෙනත් දානවා. දාලා බැලන්ස් කරනවා. එහෙනම් කාට සාපේක්ෂවද බැලන්ස් කරේ? කාබන් 612 සමස්ථානිකයේ 12න් එකේ කොටස් වලට සාපේක්ෂව තමයි මේකේ බැලන්ස් කරලා ගත්තේ මේ යකේ. එහෙනම් අන්න ඒකට තමයි අපි කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. නේ? එහෙනම් කලින් මෙතනට දැන් මේ පරමාණුවක් දැන් දාලා තියෙන පරමාණුවක් නෙමෙයි පරමාණු එකතු වෙලා සෑදිච්ච සංයෝගයක එක අණුවක්. ඒ අණුව තරාදී මේ පැත්තට දාලා බැලන්ස් කරන්න මේ පැත්තට දාන්නේ කොහොමද? කලින් හොයාගත්ත පරමාණුක ස්කන්ධ ඒකකයම තමයි කාබන් 612 සමස්ථානිකයේ 12න් එකේ කොටස්ම තමයි මේක බැලන්ස් කරන්න දාන්නේ. එතකොට අපිට ඒකට මේ විදිහට ගණිතමය ප්‍රකාශනයකට එන්න පුළුවන්. මොකන්ද? එන යම් පරමාණුවක කියන එක වෙනුවට මං අයින් කරනවා මොනවද? යම් සංයෝග අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය. සංයෝග අණුවක තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධයනේ. එහෙනම් මෙතනට දැන් මේ අපි පරමාණුවක් නෙමෙයි සංයෝගයක අණුවක් නේ. අණුවක ස්කන්ධය. අණුවක ස්කන්ධය බෙදනවා මේ පැත්තට දාන්නේ මොනවද? කාබන් 612 සමස්ථානිකයේ 12න් එකක කොටස් වලින්. තේරුණාද? ඔන්න ඔය විදිහට අපට සංයෝගවලත් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන්. කාට සාපේක්ෂවද? කාබන් 612 සමස්ථානිකයේ 12න් එකේ කොටස් වලට සාපේක්ෂව. එහෙම වුණාම අපි කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නෙමෙයි. අපි මෙතනට ගත්තේ සංයෝගයක අණුවක් නිසා ඒවට කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. පැහැදිලිද? එහෙනම් පහලින් ලියා ගන්න මෙන්න මෙහෙම. සාපේක්ෂ අණුක ස්කන්ධය යනු
යම් සංයෝග අණුවක ස්කන්ධය යම් සංයෝග අණුවක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානික පරමාණුවක කාබන් 6 12 සමස්ථානික පරමාණුවක ස්කන්ධයෙන් 12ක ස්කන්ධයෙන් කී ගුණයක්ද යන්න පරමාණුවක 12ක ස්කන්ධයෙන් කී ගුණයක්ද යන්න පරමාණුවක 12ක ස්කන්ධයෙන් කී ගුණයක්ද යන්න සඳහන් කිරීම සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හඳුන්වයි සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හඳුන්වයි හොඳයි දැන් මේ සමීකරණය ලියලා කොටු කරලා ඊට පස්සේ මේ රූප සටහන උතන අඳ ගන්න සමීකරණය ලියලා කොටු කරන්න පහලින් මේ රූප සටහනේ තියෙන ටික දාන්න අපි ඊට පස්සේ ඊට සැලපෙන උදාහරණයක් බලමු. අර කලින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරපු ආකාරයටම දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ සාපේක්ෂ අණුක ඕනෑම අණුවක ගණනය කරන්න. හරිද? එතකොට මේ තරාදියේ මේ පැත්තට අණුව දැම්මා මේ පැත්තට දැන් මේ 12 කොටස් කීයක් එනවද? දැන් එහෙනම් අපි බලමු මේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය තමයි අපි ගණනය කරන්න හදන්නේ. බලමු කොහොමද කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන් කියලා. වෙන අපි කරපු ටික ඒ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීමේ තරාදියේ සිස්ටම් එක නෙවෙයි තියෙන්නේ බෙදීම. ඔක මතකයිනේ දැන්. රයිට්. ඔන්න අපිට දීලා තියෙනවා මෙතන කාබන් ඩයොක්සයිඩ් නේ. කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය අපි සොයා ගන්න ඕනේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය සොයා ගන්න අපිට මෙතනින් අරගන්න පුළුවන් මොනවද? කාබන් පරමාණුවක ස්කන්ධයයි හරිද? මේ තියෙන්නේ ඔන්න කාබන් පරමාණුක ස්කන්ධය අපි දන්නවා මෙතනින්. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙන්නේ අනිත් එක ඔක්සිජන් පරමාණුවනේ. ඔක්සිජන් පරමාණුක ස්කන්ධයයි. ඒ දෙක අරගත්තා. හරිද? දැන් අපිට කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය හොයාගන්න බැරිද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2 නේ. එහෙනම් අපිට පුළුවන් දැන් මොකද්ද? කාබන් පරමාණුක ස්කන්ධය කීයද? කාබන් ඩයොක්සයිඩ් අණුක සැබෑ ස්කන්ධය හොයන්න. ඔන්න කාබන් පරමාණුක ස්කන්ධය උතනින් ගත්තා 1.993 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒකම කාබන් ඩයොක්සයිඩ් වල තියෙනවා ඔක්සිජන් පරමාණු දෙකක්. පේනව නේද? මෙන්න ඔක්සිජන් පරමාණු දෙකක ස්කන්ධය. ඔක්සිජන් පරමාණු දෙකක ස්කන්ධය. right. එහෙනම් ඔය විදිහට බලපුවාම කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය කීයක් වෙනවද? ඉක්මනටම ගණනය කරමු. උඩ තියෙන අගයන් ලියන්න අවශ්‍ය නැහැ. කාබන් ඩයොක්සයිඩ් වල සැබෑ ස්කන්ධය ගණනය කරන්න ඉක්මනටම ඔය ටික ලියලා. එහෙනම් අපිට එනවා කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය කීයද? 7.31 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඔන්න කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය. අපිට කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය නෙමෙයි අවශ්‍ය වෙන්නේ. හරිද? කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මොකක්ද අවශ්‍ය වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය. කාබන් ඩයොක්සයිඩ් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද එනම් ගණනය කරන්නේ? ඔව් අපි එමු කාබන් ඩයොක්සයිඩ් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන විදියට. දැන් එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය සඳහා සමීකරණය ලියන්න. කාබන් ඩයොක්සයිඩ් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න අදාළ සමීකරණය ලියමු බලන්න. කොහොමද එන්නේ? right. මේ තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය බෙදීම කාබන් 612 සමස්ථානිකයේ 12ක ස්කන්ධය. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගයනේ.
පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කියන එකනේ ඔය තියෙන්නේ. right. කොහොමද පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය දැන් හරි. අපි එමු දැන් මේකට. අපිට දීලා තියෙන්නේ කාබන් පරමාණුක ස්කන්ධය පැහැදිලි නේ? right. මම ආදේශ කරනවා. CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න අපි හොයාගත්ත කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය ආදේශ කරමු. කීයද? 7.31 ගුණ කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. ඊළඟට අපිට මෙතන දීලා තියෙනවා පේනව නේද? කාබන් පරමාණුක සැබෑ ස්කන්ධය. ඒකෙන් 12ක ස්කන්ධයනේ අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? කාබන් පරමාණුක සැබෑ ස්කන්ධය 12කින් ගුණ කරලා අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය හොයා ගන්නවා. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කීයද? 6.66 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම්. ඔය අගය සුළු කරන්න. සුළු කරපුවාම අපට එනවා කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. කීයද? ඔන්න 44යි. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. මොනවද? අර 12 කොටස් 44ක් කියන එක. ඒ කියන්නේ මොකද්ද? 12 කොටස් 44ක් කියන එක. පැහැදිලිද? එහෙමනම් දැන් අපි එමු මෙතනට. අපට අවශ්‍ය තරාදීය සිස්ටම් එකට එමු. ඔය තරාදීය වැඩේනේ අපි ගණිත සමීකරණයෙන් කරේ. මේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න අපි තරාදියේ මේ පැත්තට කාබන් ඩයොක්සයිඩ් අණුවක් ගෙනත් දැම්මා. හරිද? තරාදියේ මේ පැත්තට කාබන් ඩයොක්සයිඩ් අණුවක් ගෙනත් දැම්මා. මේ පැත්තට දාන්නේ 12 කොටස්. 12 කොටස් අපිට කීයක් දාන්න සිද්ධ වුණාද කියන එක තමයි අපි ගණිතමය සමීකරණයෙන් හොයාගත්තේ. අණුවක ස්කන්ධය මේකෙන් බෙදලා ගත්තාම අපිට ආවා 12 කොටස් කීයක්ද? 12 කොටස් 44ක් දාන්න උනා මේක බැලන්ස් කරන්න. ඒ විදිහට අපි කිව්වේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි කියලා. කාබන් ඩයොක්සයිඩ් වල අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි කියලා හොයාගත්තා. හොඳයි. දැන් ඒ 44 හොයාගත්තේ මේ උඩ සමීකරණේ ඉන්නේ අපි. දැන් මං එනවා මෙන්න මේ විදිහට ඕකම ඔය 44 ආපු විදිය එක් එක් පරමාණුවෙන් පරමාණුවට දැන් හොඳට කල්පනා කරන්න. අපිට අපේ පෙළ පොතේ 123 වෙනි පිටුවේ හරිද? දීලා තියෙනවා මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් වල අගය. හරිද? 123 වෙනි පිටුවේ දීලා තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් වල අගය. ඒ අණුව කාබන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 12යි කියලා. මේක අනිත් එක ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයගේ දීලා තියෙනවා 16යි කියලා. හරිද? ඔන්න මම දැන් ආපහු ආව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා දීපු තැනට. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයද්දි මොකද උනේ? අපි තරාදියේ මේ පැත්තට කාබන් විතරක් දැම්මනම් හරිද? තරාදියේ මේ පැත්තට කාබන් විතරක් දැම්මනම් මේක බැලන්ස් කරන්න මේ පැත්තෙන් 12 කොටස් කීයක් දාන්න ඕනේද? කාබන් විතරක් දැම්මනම් මේක බැලන්ස් කරන්න 12 කොටස් කීයක් අවශ්‍ය වෙනවද කියලා මේ කියන්නේ? 12 කොටස් 12ක් තියෙනවා. හරිද? මේ පැත්තට එක ඔක්සිජන් එකක් විතරක් දැම්මනම් මේ පැත්තට එක ඔක්සිජන් එකක් දැන් අපි ඔක්සිජන් දෙකයි කාබන් එකකුයි දාලා තියෙනවා. ඒක අමතක කරන්න. මෙතෙන්ට එක ඔක්සිජන් එකක් විතරක් දැම්මනම් මේ පැත්ත බැලන්ස් කරන්න 12 කොටස් කීයක් දාන්න ඕනේ කියලා කියනවද? එක ඔක්සිජන් එකක් විතරක් දැම්මනම් මේක බැලන්ස් කරන්න දාන්න වෙනවා කියනවා 12 කොටස් එක ඔක්සිජන් එකකට කොටස් 16ක් දාන්න. හැබැයි මෙතන එක ඔක්සිජන් එකක් නෙමෙයි තියෙන්නේ. ඔක්සිජන් දෙකක් තියෙනවා. ඔක්සිජන් දෙක බැලන්ස් කරන්න එහෙනම් තවත් 16ක් දාන්න. ඔන්න දැන් මේ පැත්තේ තියෙන පරමාණු වලට
වෙන් වශයෙන් මං ගත්තා අර විදිහටම කාබන් වලට දාන්න වෙනවා 12ක් ඔක්සිජන් පරමාණුවකට 16 බැගින් ඔක්සිජන් පරමාණු දෙකට 16 වත් දෙකක් දාන්න වෙනවා. එහෙම තමයි හැදලා තියෙන්නේ මේ සම්පූර්ණ කාබන් ඩයොක්සයිඩ් එක දැම්මොත් දාන්න ඕනේ කොටස් ගන්න බලන්න 6යි 6යි 12යි 12යි 2යි 14යි එකක් ඉතුරුයි මෙන්න ඉතුරු එක 1යි 2යි 3යි 4යි 44යි ඔන්න හරිද මේ ආකාරයට අපිට ගන්න පුළුවන් ඔය කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂානුක ස්කන්ධය තරාදියෙන් ආපු විදිය. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂානුක ස්කන්ධය තරාදියට දාපුවම ආපු විදිය අපිට ගන්න පුළුවන් කොහොමද? කාබන් පරමාණු එකක් දැම්මොත් මේ පැත්තට 12 එකේ කොටස් 12ක් දාන්න ඕනේ. මෙතනින් අපි හොයාගත්ත සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් ඔක්සිජන් පරමාණු එකක් දැම්මොත් කොටස් 16ක් දාන්න ඕනේ. ඔක්සිජන් ඒවා දෙකක් දාලා තියෙනවා. ඒ නිසා කොටස් 44ක් දාන්න ඕනේ. ඔන්න කොටස් 44 ආපු විදිය. එහෙනම් අපිට සංයෝග අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න මේ තරාදියට දාලා එහෙම නැත්නම් ගණිත සමීකරණයට දාලා බෙද බෙද ඉන්න ඕනේ නෑ. අපිට මේ සංයෝගයේ හැදිලා තියෙන පරමාණු වල සාපේක්ෂ අණුක ස්කන්ධ දන්නවනම් සංයෝගයේ හැදිලා තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් දන්නවනම් අපිට මේ ආකාරයට එකතු කරලා සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. හරිද? අපි මේ ආකාරයට මේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරමු. එහෙනම් CO2 කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය CO2 වල සාපේක්ෂ මම කෙටි කරලා ලියනවා අණුක ස්කන්ධය CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය මම මේ ආපු 12 එකේ කොටස් වලින් ගණනය කරනවා. CO2 කිව්වහම මෙතන කාබන් පරමාණු කීයක් තියෙනවද? CO2 අණුවක හැදලා තියෙන කාබන් පරමාණු ගණන 1යි. තේරුණාද? එහෙනම් කාබන් පරමාණු එකක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 12යි. 12 ඒවා එකක් මෙතන තියෙනවා කාබන් පරමාණු එකක්. හරිද? කාබන් පරමාණු එකයි. ඒකට එකතු වෙන්න ඕනේ O2 කියද්දී මොකෝ වෙන්නේ? O2 කියද්දී ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. O2 කියද්දී එතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් ඔක්සිජන් පරමාණු දෙකක අගය එකතු වෙන්න ඕනේ කාබන් පරමාණු එකක අගය එකතු වුණා සාපේක්ෂ පරමාණු ස්කන්ධයක. එහෙනම් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. 16 ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? කාබන් ඩයොක්සයිඩ් වල දෙකක් තියෙනවා. එකතු කරගන්න. කීයද එන්නේ? 12 වරක් එක 12යි 16 වරක් දෙක 32යි 12 32ට එකතු වුණා 44යි. ඔන්න කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය අපි ගණනය කරා ඒ විදිහට. හරිද? මේ තරාදියේ සිද්ධියම තමයි අපි මේ එකතු කරලා ගත්තේ. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මේ තරාදියේ සිස්ටම් එකෙන් මතක තියාගන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධයත් මේ තරාදියට අනුව මතක තියාගන්න. අපට අවශ්‍ය වෙන්නේ මොනවද? මේ පරමාණු ස්කන්ධ ඒකකය කියන එක. අවශ්‍ය වෙන්නේ පරමාණු ස්කන්ධ ඒකකය තමයි තරාදියට දාන ඒකක වශයෙන් බැලන්ස් කරන්න දාන්නේ. එව්ව සංඛ්‍යාවනි. ඒ අනුව ගණිතමය සමීකරණය මතක තියාගන්න උත්සාහ කරන්න. හරිද? ඊට අනුව මේක මතක තියාගෙන ඊට අනුව ගණිතමය සමීකරණයට ආදේශ කළා මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණුක ස්කන්ධ අපිට ගණනය කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් වල අගය අපි කටපාඩමෙන් උත්තම් පාඩම් කරලා මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒවා අපිට මේ ගණනය කිරීමකදී අපිට දෙනවා. තේරුණාද? අපි ඒ වගේ තව එක උදාහරණයක් කරමු. මම කාබන් ඩයොක්සයිඩ් වෙනුවට ඊළඟට දෙන්නම් කැල්සියම් කාබනේට්. දැන් කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම. කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම. කැල්සියම් කාබනේට් වල
සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම right කැල්සියම් කාබනේට් කියද්දී එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ දරුවනේ ඉස්සෙල්ලා මොනවා කරන්නද කැල්සියම් කාබනේට් වල සූත්‍රය නිවැරදිව ලියා ගන්න කැල්සියම් කාබනේට් වල සූත්‍රය නිවැරදිව ලියා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ කොහොමද කැල්සියම් ආවර්තිතා වගුවේ හරිද කැල්සියම් ආවර්තිතා වගුවේ දෙවනි කාණ්ඩේ ඒක නිසා කැල්සියම් වල සංයුතිතාවය 2යි කාබනේට් මතකයි නේද කාබනේට් කියද්දි CO3 කියන කණ්ඩකය ඍණ 2යි එහෙනම් සංයුතිතාවය ඒකේ 2යි ලං කරා මාරු කරා අපිට එනවා මොනවද කැල්සියම් කාබනේට් CO3 කැල්සියම් කාබනේට් 2යි වරහයින් පිටට 2යි දෙකට දෙක කැපිලා ගියා මෙතන ඉතුරු වෙන්නේ 1යි 1 අපි ඒක දාන්න අවශ්‍ය නැහැ කිව්වනේ ඔය ආකාරයට අපිට කැල්සියම් කාබනේට් වල සූත්‍රය ලියා ගන්න පුළුවන් නිවැරදි සූත්‍රය අපට අනිවාර්යයි සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කිරීමේදී දැන් එහෙනම් අපි මේ විදිහට යන්න මේ කැල්සියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි කැල්සියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි එහෙනම් කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ මම කැපිටල් ලියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද සොයන්නේ තරාදියට දානවා නේ කැල්සියම් කාබනේට් කැල්සියම් තියෙනවා කාබන් පරමාණු එකක් තියෙනවා ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා හරිද ඔන්න දාලා තියෙන විදිය මොනවද අපිට කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයද්දී හරිද මොනවද කැල්සියම් පරමාණු 1යි කාබන් පරමාණු 1යි ඔක්සිජන් පරමාණු 3යි එහෙනම් දැන් බලමු මෙව්වට දාන්න ඕනේ කොටස් ගන්නනේ කැල්සියම් පරමාණු වක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි එහෙනම් 12න් කේ කොටස් 40ක් දාන්න ඕනේ එකට 40යි කාබන් පරමාණුත් මෙතන එකක් තියෙනවා එකකට දාන්න ඕනේ මේ පැත්තට කීයක්ද කාබන් වලට 12ක් දාන්න ඕනේ එහෙනම් එකතු කරනවා 12ක් දාන්න ඕනේ කාබන් වලට කාබන් පරමාණු එකයි මෙතන තියෙන්නේ පැහැදිලිද මෙතන තියෙන කැල්සියම් පරමාණු ගණන එකයි කාබන් පරමාණු ගණන එකයි ඔක්සිජන් පරමාණු ගණන 3යි මේ ඔය එකේ යගේ අපි දාන්න නැති නිසා අපිට ඒක පේන්නේ නැහැ නමුත් ඕගලන්ට පේන්න තියෙන්න ඕනේ දැන් එහෙනම් මෙතන ඔක්සිජන් පරමාණු තියෙනවා 3ක් ඔක්සිජන් මේ පැත්තට දැම්මොත් 16ක් දාන්න ඕනේ එහෙනම් එකතු කිරීම 16 ධන 3 හරිද දැන් සුළු කරමු 40 ඒවා එකක් කියන්නේ 40යි ධන 12 ඒවා එකක් කියන්නේ 12යි ධන 16 ඒවා තුනක් කියන්නේ 48යි කිය දෙන්නේ 12යි 40යි 52යි 52ට 48ක් එකතු වුණාම 100යි හරිද එහෙනම් මෙතනට එනවා කැල්සියම් වල 40යි ඔක්සිජන් ඒවා 3යි එහෙනම් මේ පැත්තට දාන්න වෙනවා 12න් එකේ කොටස් කීයක්ද 100ක් දාන්න වෙනවා ඔන්න කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරපු හැටි කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරපු හැටි පැහැදිලිද ඔය විදියට පදනම් කරගෙන අපට ඕනෑම සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන් හරිද ඔය විදියට ඕනෑම සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධ අපට ගණනය කරන්න පුළුවන් එහෙනම් මේ අණුව මෙන්න මේ සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරන්න ඊළඟට හරිද අංක 1 දැන් පහසනහන් සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරන්න 1 sodium hydroxide
sodium hydroxide දෙක calcium phosphate calcium phosphate තුන magnesium oxide හතර sodium sulfate පහ nitrogen dioxide මේකට අවශ්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් ඕගොල්ලන්ගේ පෙළ පොතේ 123 වගුවේ තියෙනවා. හරිද? මම මෙතනදී දෙන්නේ නැත්තේ ඕගොල්ලන්ට ඒක බලලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හඳුනා ගන්න ඕන නිසා. කොහොමද මේක හඳුනාගන්නේ? පෙළ පොතෙන් හඳුනා ගන්න පුළුවන්. හරිද? ඒ අනුව මේ සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ ටික ගණනය කරලා මට එකින් එක WhatsApp නම්බරයට දාන්න.